වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය ගයන් කෞශාල් ජයවීර. රටේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි රජය අවධාරණය කරයි. අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීම වැළැක්වීමට නව නීති. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය හෙටත්. මෙවර මැයි රැලි නොපැවැත්වීමට දේශපාලන පක්ෂවල එකඟතාවක්. රුපියල ශක්තිමත් කිරීමේ ක්‍රම රජයේ සතු බව රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කියයි. මවනැල්ලේ බුදු පිළිම කැඩු 16 දෙනෙකුට එරෙහිව අධිචෝදනා. මෙරට දිවර ශේෂ්ත්‍රයේ පර්යේෂණ සඳහා නෝර්වේ රජයේ අඛණ්ඩ සහාය. බ්‍රිතාන්‍යයේ සංචාරය තහනම් කෙරෙන රතු ලැයිස්තුවට ඉන්දියාවත්. අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන හිමිකරුවෙකු නොමැති සහ පළවන තොරතුරුවල වගකීමක් නොදරන සමාජ මාධ්‍යවලට එරෙහිව නව නීති හඳුන්වා දීමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබෙයි. එවැනි සමාජ මාධ්‍ය 17ක් පමණ රට පුරා ක්‍රියාත්මක වන බව ඇමති කෙහෙලි රඹුක්වැල්ල මහතා කියයි. සමාජ මාධ්‍ය යොදාගෙන ප්‍රබුද්ධ ලෙස සහ අවංකව මාධ්‍ය හැසිරීමේ යෙදෙන මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ට නිසි පිළිගැනීමක් ලබා දීම මෙහි අරමුණ බව ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේය. කොළඹ වරාය නගර පනත් කෙටුම්පත නිවැරදි ක්‍රමවේදයට ඉදිරිපත් කර තිබේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව නීතිපතිවරයා දැනුම් දී තිබේ. එමගින් පැහැදිලි වන්නේ අදාළ පනත් කෙටුම්පත නීතිය සහ ව්‍යවස්ථාවේ රාමුවට අනුකූලව ඉදිරිපත් කර ඇති බවයි. නීතිපතිතුමා දෙන සෑම දෙයක්ම ස්ථිර වෙන්නේ නැහැ. හැබැයි නීතිපතිතුමා ගාවට යවන්නේ සම්ප්‍රදායක් හැටියට පාර්ලිමේන්තුවේ වගකීමක් තමයි රජයේ පෙනී සිටින නීතිපතිතුමාට ඇරලා ඔහුගේ අදහස කියන එක. ඒ අදහස උසාවියේදී අධිකරණයට ලක් වුණොත් සමහරක් ඒවා අපි ඒක ජයග්‍රහණය කරලා තියෙන ඒ ඔපිනියන මේකයි ක්‍රමවේදය. ඒක න්‍යාය පුස්තකයේ ඇතුල් කරනවා. ඇතුල් කරාට පසුව කාල පරිච්ඡේදයක් තියෙනවා ඕනෑම පුරවැසියෙකුට මේ රටේ ඒට විරුද්ධව උසාවියට සුප්‍රීම උසාවියට ගිහිල්ලා කටයුතු කරන්න. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය සහ ඒ සම්බන්ධව අපි ක්‍රියා කරන විදිය. වත්මන් රජයේ නියමිත අවස්ථාවේ ඡන්ද පැවැත්වීමට නිරතුරු සූදානමින් සිටී. අතීතයේ සිට රජයට එල්ල වූ චෝදනා වූයේ නිසි වේලාවට ඡන්දය පැවැත්වීම බව පෙන්වා දුන් රඹුක්වැල්ල මහතා ව්‍යවස්ථාවේ පවතින ගැටලුවක් හේතුවෙන් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වී ඇතැයි සඳහන් කළේය. එය නිවැරදි වූ වහාම ඡන්ද විමසීම පැවැත්වෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ඊට අනුබද්ධ පක්ෂ හා සංවිධාන අතර කිසිදු අනවබෝධයක් නැතැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඇමතිවරයා පැවසිය. සෑම පක්ෂයක් හා කණ්ඩායමක්ම තම අනන්‍යතාවය අනුව ක්‍රියා කළද මැතිවරණයකදී එකමුතුව හා සන්ධානගතව ඊට මුහුණ දෙනු ඇත. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයා. මේ තත්ත්වය ඉතාමත්ම සංකීර්ණ තත්ත්වයක් සහ සංවේදී තත්ත්වයක්. මේ සංවේදී තත්ත්වය තුළ මේ රටේ වෙන දේවල් දැක්කහම මං කියන්නේ නිල විපක්ෂය කියලා. නමුත් වෙන දේවල් දැක්කහම පරිස්සම් වීම ඉතා වැදගත් වෙනවා. ආරක්ෂාව ලබා දීම ඉතා වැදගත් වෙනවා. මොකද රජයක් හැටියට ජාතික ආරක්ෂාව සම්බන්ධව අපි කියන විකල්ප නැහැ ජාතික ආරක්ෂාවට. ඒකට අවශ්‍ය වුණොත් සමහරකට මේ තියෙන තත්ත්වයන් උඩ රට ගිනි තියන්න යම් ඉතාමත්ම අවාසනාවන්ත ලෙස ඉතාමත්ම දුර්වල වෙච්ච දේශපාලන වශයෙන් කඩා වැටිච්ච එහෙම නැත්නම් අන්තවාදීත්වය ස්මතු කරලා රට ගෙන තියන්න උදේ පුංචි සිදුවීමක් කරන්නට පුළුවන්. ඉතින් එවැනි සිදුවීමක්වත් වැළැක්වීමේ වගකීම යුතුකම ජාතික ආරක්ෂාව හැටියට රජයට තියෙනවා. අන්න රජයේ වගකීමක්. එම මාධ්‍ය හමුවට එකු සම කැබිනට් ප්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා කොරෝනා සාධිතයන්ගේ සංඛ්‍යාවේ යම් ඉහළ යාමක් වාර්තා වුවද එය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය සහ සෞඛ්‍ය අංශ උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇතැයි පැවසිය. එබැවින් ජනතාව ඒ පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැත.
එන්නතේ දෙවැනි මාත්‍රාව ලබන මස මුල සතියේ සිට එන්නත් කිරීමට විධිවිධාන යොදා තිබේ. ඒ සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රා සෞඛ්‍යංශ සතු ඇතැයිද ඔහු සඳහන් කළේය. කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ වැඩිදුර වාචික දේශන හෙටට කල් තැබේ. ශ්‍රේෂ්ඨාධිකරණ පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ දෙවන දිනටත් එම පෙත්සම් අද විභාගයට ගැනෙන. පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා එම පෙත්සම් ගොනු කර තිබේ. පෙත්සම්කාර පාර්ශවයේ වාචික දේශන අද අවසන් කෙරිණිය. අතරමැදි පාර්ශවයන්ගේ වාචික දේශන හෙට ආරම්භ කිරීමට නියමිතයි. විජේදාස රාජපක්ෂ මහතා වැනි නීතිය පිළිබඳ දැනුවත් පුද්ගලයන් වරාය නගර පනත අධ්‍යයනය නොකර ප්‍රකාශනිකුත් කරමින් ජනතාව මුලා කිරීම සැබවින්ම කනගාටුවට කරුණක් බව රාජ්‍ය ඇමති ආචාර්ය නාලක ගොඩහෙවා මහතා කියයි. වරාය නගරයෙන් රටටත් වන දැවැන්ත ආර්ථික සංවර්ධනය දැක විපක්ෂය සුපුරුදු අන්දමින් අසත්‍ය ජනගත කිරීමට ක්‍රියා කරන බවට ඔහු චෝදනා කරයි. වරාය නගරය කොළඹ නගරයේ කොටසක් විය. කිසිසේත්ම චීන කොලනියක් නොවේ. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා හඳුන්වා දුන් මහ කොළඹ ආර්ථික කොමිසම හා වරාය නගර කොමිසම අතර කිසිදු වෙනසක් නැතැයි රාජ්‍ය ඇමතිවරයා පැවසුවේ තලපත් පිටිය මාදිවල කැපිටල් කැසා නිවාස ව්‍යාපෘති ඉදිකිරීම ආරම්භ කිරීම නිමිත්තෙන් අද පැවති උත්සවයේදීය. මොනාක් ඉම්පීරියල් පුද්ගලික සමාගම ඉදිකරන එම ද්විත්ව කුළුණු ව්‍යාපෘතිය නිවාස 198කින් සමන්විතය. වරාය නගරයේ චීනයේ ඉදිකළද ඕනෑම රටක ආයෝජකයන්ට එය විවෘත බවද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය. කොළඹ වරාය නගරය යනු මෙරටට සුවිශේෂී ආර්ථික වාසියක් කරගත හැකි අවස්ථාවක් බව නීතිඥ විපුල ජයතිස්ස මහතා පවසයි. එහෙත් ඉන් නියම ඵල ප්‍රයෝජන ගැනීමට නම් එහි ආයෝජන සිදු කිරීමට විදේශීය ආයෝජකයන්ට පහසුකම් සැලසිය යුතුය. දැනට ඍණ ආර්ථිකයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවට ධනාර්ථිකයක් කරා යාමට ඇති මෙම කදිම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගැනීම සැමගේ වගකීම බව ඔහු සඳහන් කළේ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදීය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. රෙජිස්ටර්ඩ් අන්රෙජිස්ටර්ඩ් ඕනම වාහනයකට පහසුම ලීසින් HDFC දැන් ඔබේ නිවසේ බැංකුවෙන්. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මැයිදින පෙළපාලි හා රැස්වීම් පැවැත්වීමේ හැකියාව සොයා බැලීමේ සාකච්ඡාවක් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අද පැවැත්වුණි. සියලු පක්ෂ නියෝජිතයෝ ඊට එක්ව සිටියහ. වත්මන් තත්ත්වය සැලකිල්ලටගෙන මෙවර මැයිදින පෙළපාලි සහ රැස්වීම් නොපැවැත්වීමට සියලු පක්ෂ නියෝජිතයෝ එහිදී එකඟතාවයකට පැමිණියහ. යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ආසේල ගුණවර්ධන යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත්වුණි. විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි 5ක්, සුරාබදු පනත යටතේ නියෝග 2ක් හා ආනයන අපනයන පනත යටතේ රෙගුලාසි කිහිපයක් පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. ඒ පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කළ රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා රුපියල පිළිබඳව වැරදි පුරෝකථන නොකරන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටියේය. ණයබර අඩු කරගනිමින් රුපියල ශක්තිමත් කිරීමේ හැකියාව රජයේ සතුය. ඒ අනුව දළදේශීය නිෂ්පාදිතය 6% දක්වා ඉහළ නැංවීම කරා රජය ගමන් කරමින් සිටින බව රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය. හැම වසරේදීම දැවැන්ත ලෙස රුපියල කඩා වැටුණා. අපේ ළඟ තිබිච්ච සියලුම සංචිත පාවිච්චි කෙරුවා. සංචිත පාවිච්චි කරලා රුපියලයගේ පවත්වා ගන්නට ඒත් බැරි වුණා. 2019 අග වෙනකොට අපිට ලබා දුන්න රුපියල තමයි රුපියල් 182කට ඩොලර් එකට සාපේක්ෂව. ඉතින් ඒ රුපියල අරගෙන තමයි කොවිඩ් වසංගතයටත් අපි මුහුණ දුන්නේ. සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 10ක් වැඩිපුර ස්වෛරීය බැඳුම් කරමින් ලබාගත්තට පස්සෙත් එය පැවතුනේ ඇමරිකානු ඩොලර්
ඩොලර් බිලියන 7.5ක පමණයි. අපි හිතුවේ 2019 අග වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 18ක පමණ ප්‍රමාණයක් අපේ සංචිත වෙල රැඳී තිබෙයි කියලා. ඒකට ඉතුරුලා තිබුණේ බිලියන 7.2ක් පමණයි. ඒ වුණත් අපි බාරගත් අභියෝගය හරියාකාරව ඉෂ්ට කරලා 2020 අග වෙනකොට රුපියල පැවතුනේ රුපියල් 189ක අගයකට අවප්‍රමාණය වෙලා පමණයි. ඉතින් ඒ නිසා දැවැන්ත අභියෝගයක් තිබුණා. ඒ අභියෝග ඔක්කොමත් එක්ක 189ට ගෙනෙන්නට අපිට හැකි වුණා. වත්මන් රජය විදේශ සංචිත මනා කළමනාකාරීත්වයකින් යුක්තව පවත්වාගෙන යන බවද අජිත් නිවාඩ් කබ්‍රාල් රාජ්‍ය ඇමතිවරයා පැවසිය. සංචිත බිලියන 4.1ට අඩු වුණා. අපි ඒ වුණාට සංචිත ගැන අපි කල්පනාකාරීව අවශ්‍ය මෙවලම් පාවිච්චි කරලා සංචිත වැඩි කර ගැනීමට කටයුතු කරගෙන යනවා. අපිට පුළුවන් වුණා අලුතෙන් ඩොලර් බිලියන 1.5ක ඒ කියන්නේ යුවන් බිලියන 10ක ප්‍රමාණයක ස්වොප් ලයින් එකක් හරි ගස්ස ගන්න. ඒක ඕන වෙලාවක අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ ඕන වෙලාවකට පාවිච්චි කරන්න පුළුවන් වුණත් අපි පාවිච්චි කරන්නේ අපිට අවශ්‍ය වෙන වෙලාවට. ඒක තමයි මෙතන තියෙන පාලනයේ තියෙන සූක්ෂම භාවය. මාවනෙල්ල සහ තවත් ප්‍රදේශවල බුද්ධ ප්‍රතිමාවලට හානි කළ 16 දෙනෙකුට එරෙහිව කෑගල්ල මහාධිකරණයේ අධිචෝදනා ගොනු කෙරේ. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල කර ඇත. ජාතීන් අතර අසමගිය ඇති කිරීම, ගැටුම් සඳහා කුමන්ත්‍රණය කිරීම, ආගමික වශයෙන් ජනතාව අතර ක්‍රෝධයක් ඇති කිරීම ඔවුන්ට එරෙහිව ඇති චෝදනා කිහිපයකි. නෞෆ මෞලවී, ඉබ්‍රහීම් මෞලවී, මොහමඩ් ඉල්හාන් ඇතුළු 16 දෙනෙකුට එරෙහිව එම චෝදනා එල්ල වී තිබේ. චෝදනා විභාග කිරීමට විශේෂ විනිසුරු මඩුල්ලක් පත් කරන්නයිද අග විනිසුරුවරයාට ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත. මෙරට දීවර ශේෂ්ත්‍රයේ පර්යේෂණ සඳහා නෝර්වේ රජයේ අඛණ්ඩ සහාය පළවෙයි. මෙරට ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය සහ නෝර්වේහි නාගරික පර්යේෂණ ආයතනය අතර ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අද සිදුවිය. එහිදී අදහස් දැක්වූ රාජ්‍ය ඇමති කාංචන විජේසේකර මහතා මෙරට සාගර සම්පත් උසස් හා තිරසරන්දමින් කළමනාකරණය කිරීමේ අරමුණින් මෙම ආයතන දෙක මෙරට මුහුදු කලාපේ මත්ස්‍ය සම්පත පිළිබඳ පර්යේෂණ සිදු කරනු ඇතැයි සඳහන් කළේය. විනාශ වෙමින් පවතින සාගර සම්පත රැක ගැනීමට නවීන තාක්ෂණය හඳුන්වා දීම එමගින් සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රකිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනේ. වැලිකඩ රාජගිරිය ගුවන් පාලමයට සිදු වූ රියානතුරකින් පසු පලා ගිය ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේදී අත්අඩංගුවට ගනු ලැබිය. ඔහු පැද වූ රථය ඊය රාත්‍රී 10:45ට පමණ වැලිකඩදී තවත් මෝටර් රථයක ගැටී ඇති අතර අනතුරින් ගැබිනි කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක් තුවාල ලැබූහ. මීළඟට ප්‍රමුඛ පුවත. HDFC බැංකුවෙන් දැන් SMS එකෙන් ලීසින් එකක්. ඔව් අදම ඔබේ නම හා ප්‍රදේශය සඳහන් කර 0.70-60-2.998ට SMS එකක් එවන්න. රෙජිස්ටර්ඩ් අන්රෙජිස්ටර්ඩ් ඕනම වාහනයකට පහසුම ලීසින්. HDFC දැන් ඔබේ නිවසේ බැංකුවෙන්. කොන්දේසි සහිතයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සඳුන්ගස් දහසකින් සමන්විත උයනක් බත්තරමුල්ලේ ඉදිකෙරේ. ජාතික සඳුන් උයන ලෙස නම් කර ඇති එහි ඉදිකිරීම් මේ වන විට බොහෝ දුරට අවසන්ය. ශ්‍රී ජයවර්ධනපුර අපේ ගම පරිශ්‍රයට යාබදව පාර්ලිමේන්තු සංකීර්ණය අසල එය ඉදිකෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ඉදිවන එය අකර 9ක භූමි භාගයක් පුරා විසිර පවතී. මේ මසාග භාගය වන විට එහි ඉදිකිරීම් නිම කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ අරමුණයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ දියඇලි හා ගංගාශ්‍රිතව සංචාරය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්නැයි පොලිසිය සංචාරකයන්ට දැනුම් දෙයි. පසුගිය දින කිහිපේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජලපෝෂක ප්‍රදේශවලට ධාරානිපාත වැසි ලැබින. එය අනුව සිංහරාජ වනාන්තරය, කන්නැලිය සහ සෙසු රක්ෂිත වනාන්තරවලින් ආරම්භ වන දියඇලි හා ජලමාර්ග ජලයෙන් පිරී පවතී.
සංචාරකයන් ඒ පිළිබඳව ප්‍රමුඛ අවධානයක් යොමු කළ යුතු බව පොලිසිය කියයි. පසුගිය දින කිහිපය තුළ සිංහරාජ රක්ෂිතය සහ කන්නලිය වනාන්තරය දැක බලා ගැනීමට දෙස් විදෙස් සංචාරකයෝ රැසක් පැමිණියහ. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය අවුරුදු මාසේ වාසි අතර සුපිරිම වාසිය People's Leasing පොලී වාසි. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්නා සැමට 25% පොලී වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 011226 කොන්දේසි සහිතයි. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. බ්‍රිතාන්‍යයේ සංචාරය තහනම් කෙරෙන රතු ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කෙරේ. ඉන්දියාවේ නව කොරෝනා වෛරස් රැල්ලක් පැතිර යාම ඊට හේතුවයි. ලබන සිකුරාදා සිට එම සංචාරක තහනම ක්‍රියාත්මකයි. ඒ අනුව පසුගිය දින 10 තුළ ඉන්දියාවේ ගත කළ පුද්ගලයන්ට බ්‍රිතාන්‍යයට ඇතුළු වීමට අවසර නැත. ඉන්දියාවේ සිට පැමිණෙන බ්‍රිතාන්‍ය හා අයර්ලන්ත විදේශ ගමන් බලපත්‍ර හිමි අයට හා බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය හිමි අයට රටට ඇතුළු වීමට අවසර ලැබුණද ඔවුන් රජය අනුමත කළ මධ්‍යස්ථානයකදී දින 10ක් නිරෝධායනයට ලක්විය යුතුය. නවසීලන්තයේ ඕක්ලන්ඩ් ගුවන් තොටුපළේ සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු බව හඳුනා ගැනේ. ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර සංචාරක බුබුලක් ක්‍රියාත්මක කර දිනකට පසු ඔහු හඳුනා ගනු ලැබිය. කෙසේ වෙතත් එයින් සංචාරක බුබුලට බාධාවක් වී නැත. ඔස්ට්‍රේලියාවට නවසීලන්තයෙන් කෙරෙන ගුවන් ගමන් සාමාන්‍ය පරිදි සිදු කෙරේ. දෙරට අතර සංචාරක බුබුල ක්‍රියාත්මක කිරීම ඊයේ ආරම්භ විය. ඒ අනුව දෙරටේ ජනතාවට නිරෝධායනයට ලක්වීමකින් තොරව ඒ රටවල සංචාරය කිරීමට අවසර ලැබේ. එවැනි අවසරයක් ලැබී ඇත්තේ වසරකට පමණ පසුවය. අවුරුදු මාසේ වාසි අතර සුපිරිම වාසිය People's Leasing පොලී වාසි. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්නා සැමට 25% පොලී වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 011226 කොන්දේසි සහිතයි. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. උතුරු මැද පළාතේ වැව් 27ක් මෙවසර තුළ පිළිසකර කෙරේ. වැය කරන මුදල රුපියල් 32 කෝටි 80 ලක්ෂයකි. ගොවි සංවිධාන නියෝජිතයන් හා ගොවින් සමග සාකච්ඡා කර පිළිසකර කිරීම සඳහා වැව් තෝරාගෙන තිබේ. පිළිසකර කෙරෙන වැව් පිළිබඳව ගොවි සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැත්වින. ක්‍රීඩා පුවත්. සංචාරක බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භයි. තරගාවලියට ටෙස්ට් තරග දෙකක් ඇතුළත්ය. දෙවන ටෙස්ට් තරගය එම ක්‍රීඩාංගණයේදීම ලබන 29 වෙනිදා ආරම්භයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසු මෙරට පැවැත්වෙන තුන්වන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය මෙයයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් තරගාවලිය ජෛව ආරක්ෂිත බුබුලක පැවැත්වීමට විධිවිධාන යොදා තිබේ. ඒ අනුව නරඹන්නන්ට තරගාවලිය නැරඹීමේ අවස්ථාව හිමි නොවේ. ඔබ්සර්වර් ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී දැන් පැවැත්වේ. හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා ප්‍රධාන ආරාධිතයයි. පාසල් ක්‍රිකට් පිටියේ විශිෂ්ටයන්ගේ ක්‍රීඩා කුසලතා අයැගීමට ලක් කෙරෙන මෙරට ප්‍රමුඛතම සම්මාන උළෙල මෙයයි. මෙවර ඒ පැවැත්වෙන්නේ 42 වන වතාවටයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. චීනයේ බයිරෝංග් තොග වෙළඳපොලේ ශ්‍රී ලංකා ජාතික මණ්ඩපයක් ආරම්භ කෙරේ. ශ්‍රී ලාංකික නිෂ්පාදනවලට එරට වෙළඳපොළට පිවිසීම සඳහා පහසුකම් සැලසීම එහි අරමුණයි. චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහෝන මහතා පසුගියදා චීනයේ හෙනාන් පළාතේ සංචාරයක නිරත වූ අතර එම පළාතේ ප්‍රධානීන් සමග පැවැත් වූ සාකච්ඡාවලදී ශ්‍රී ලංකා ජාතික මණ්ඩපයක් පිහිටුවීමේ යෝජනාවට එකඟත්වය පළ විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ
2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරමන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. දකුණු පළාතේ ගෙවතු ආශ්‍රිතව පලා වර්ග වගා කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි. ඒ අනුව ගොටු කළ කංකුන් මුකුණු වැන්න සාරනාදී පලා වර්ග එහි වගා කෙරේ. වගාවේ පළදාව ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාත්මක වෙළඳ සැල් මගින් අලෙවි කිරීමට නියමිතයි. සමෘද්ධි දෙපාර්තමේන්තුව සමග එක්ව වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව උතුරු මැද සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50කට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදැසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාව පවතී. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. රටේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි රජය අවධාරණය කරයි. අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීම වැළැක්වීමට නව නීති. කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය හෙටත්. මෙවර මැයිරැලි නොපැවැත්වීමට දේශපාලන පක්ෂවල එකඟතාවක්. රුපියල ශක්තිමත් කිරීමේ ක්‍රම රජයේ සතු බව රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කියයි. මාවනැල්ලේ බුදු පිළිම කැඩූ 16 දෙනෙකුට එරෙහිව අධිචෝදනා. මෙරට දීවර ශේෂ්ත්‍රයේ පර්යේෂණ සඳහා නෝර්වේ රජයේ අඛණ්ඩ සහාය. බ්‍රිතාන්‍යයේ සංචාරය තහනම් කෙරෙන රතු ලැයිස්තුවට ඉන්දියාවත්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbcnews.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.